හොඳයි දුවේ පුතේ අපි සම්බන්ධයෙන් ඉදවල පුතාලත් එක්ක 2020 උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ රචනා ප්‍රශ්න පත්‍රයත් එක්ක දරුවනේ ඒ කොටස ව්‍යුහගත රචනා ප්‍රශ්න කතා කරලා අවසන් දුවල පුතාලත් එක්ක අපි දැන් සම්බන්ධයෙන් ඉදේ පුතේ B කොටස රචනා ප්‍රශ්න පත්‍රයේ 8 වෙනි ප්‍රශ්නයත් එක්ක දුවල පුතාලත් එක්ක අපි දන්නවා රචනා ප්‍රශ්නීය ප්‍රශ්න පත්‍රය B කොටස රචනා ප්‍රශ්න පත්‍රයේ අංකණය වෙන්නේ ඒ කොටස ව්‍යුහගත රචනා ප්‍රශ්න 4කට පස්සේ පළවෙනි රචනා ප්‍රශ්නයේ විදියට අංක 5 විදියට අංකණය වෙන්නේ පුතේ ඒ වගේම දෙවෙනි රචනා ප්‍රශ්නයේ 6 විදියටත් තුන්වෙනි රචනා ප්‍රශ්නයේ 7 විදියටත් හතරවෙනි රචනා ප්‍රශ්නය තමයි පුතේ අංක 8 විදියට අංකණය කරලා තියෙන්නේ. රචනා ප්‍රශ්න පත්‍රයේ 4 රචනා ප්‍රශ්නය 4 අංක 8 විදියට අංකණය කරලා තියෙන ප්‍රශ්නයයි දුවේ පුතේ අපි කතා කරන්න යන්නේ 2020 ඔක්තෝබර් මාසයේ පැවැත්වුණු උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ ප්‍රශ්න පත්‍රය ඔබ දන්නවා කොරෝනා වසංගතය නිසා 2020 අවුරුද්දේ අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත වූ උසස් පෙළ විභාගයේ ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන දරුවනේ අපි දන්නවා 2017 විෂය නිර්දේශය යාවත් කරනවට පස්සේ පළවෙනි වතාවට 2019 අවුරුද්දේ විභාගේ පැවැත්වුණා නව නිර්දේශය යටතේ ඒ රචනා ප්‍රශ්න පත්‍රය සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයත් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයත් මේනකොට 2019 අවුරුද්දට අදාළව දොළ පුතාලත් එක්ක සාකච්ඡා කළා. අවසන් අපි සාර්ථකව දැන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන දරුවනේ 4 වෙනි ප්‍රශ්නේ නැත්නම් 8 වෙනි ප්‍රශ්න අංක 8 විදිහට අංකණය කරලා තියෙන ප්‍රශ්නය ආරම්භ කරනවා. හොඳයි දරුවනේ. රයිට් ඒ කොටස. ප්‍රශ්න අංක 8 ඒ කොටස ගෘහස්ත ආහාර සුරක්ෂිතතාවය සඳහා ආහාරයට ගත හැකි භෝගවලින් නිර්මිත භූ අලංකරණයේ වැදගත්කම පැහැදිලි කරන්න. ඉතින් පුතේ මේ කාලීන ප්‍රශ්නය දිගටම අහනවා විශේෂයෙන්ම අපි දන්නවා මේ කොරෝනා වසංගතයත් එක්ක විශේෂයෙන්ම මේ බහුවර්ණ ප්‍රශ්න වලටත් මේ ප්‍රශ්නය අන්තර්ගත කරලා තිබුණා මෑතකදී නිකුත් වෙච්ච විභාග ප්‍රශ්න පත්‍රවල රචනා ප්‍රශ්න පත්‍රෙත් අඩංගු වුණා පුතේ විශේෂයෙන්ම මේ අපිට මේ විශේෂයෙන්ම දුවේ පුතේ මේ ගෘහස්ත භූමි අලංකරණයේදී පුතේ මේ ගෙවතු වගා යොදා ගැනීම විශේෂයෙන්ම ආහාරමය වගා වලින් නිර්මිත ගෙවතු අලංකරණයක් ගැන කතා කරනකොට පුතේ විශේෂයෙන්ම වැදගත් වෙනවා අපිට ආහාර සුරක්ෂිතතාවය ඇති කර ගැනීම සඳහා දරුවනේ අපි දන්නවා විශේෂයෙන්ම මේ කොරෝනා සමයේදී රට ලොක්ඩවුන් වුණාට පස්සේ ජනතාවට කොහොමත් යන්න බෑ දරුවනේ Tamanට අවශ්‍ය දේවල් මිලදී ගන්න යන්න හැකියාවක් තිබුණේ නැහැ. ඉතින් ගොඩාක් වෙලාවට ලොකු කුඩා බාලමහලු වයස් භේදකින් තොරව දරුවන් වගේම වැඩිහිටියෝ වගේ අපේ ජනතාව පුතේ පෙළඹුණා තමන්ගේ නිවස තුළම තමන්ට අවශ්‍ය එළවලු පළතුරු වර්ග වගා කරගෙන ගැනීම දරුවනේ ඒක ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වුණා ගෙවල් වල ගෙවතු වගා විදියට සීමිත ඉඩකඩක් තුල දරුවනේ විශේෂයෙන්ම නිර්පාංශු වගා ක්‍රම විදියටත් මේ වගා ක්‍රම පවත්වාගෙන ඉතාමත්ම අලංකාරයක් එකතු වෙනවා වගේම දරුවනේ තමන්ගේ ආහාර සුරක්ෂිතතාවය තම නිවසේම සකස් කරගන්න පෙළඹුණා කටයුතු කරා ඒක ඇත්තටම සාර්ථක පත්වයටපත් වුණා දරුවනේ අර්ධ නාගරික වගේම නාගරික ග්‍රාමීය වගේ ඒ සියලුම පළාත් වල දරුවනේ මේ කටයුත්ත සාර්ථකව සිදු වුණා දරුවනේ. ඉතින් ඒක ඉතාමත්ම වැදගත්. ඉතින් අපිට මේ ප්‍රශ්නේදීත් අපිට කතා කරන්න පුළුවන් මේ ගෘහස්ත ආහාර සුරක්ෂිතතාවය සඳහා ආහාරයට ගත හැකි භෝගවලින් නිර්මිත භූ අලංකරණයේ වැදගත්කම් පැහැදිලි කරන්න කියලා පුතේ කාලීන මාතෘකාවක්. ඉතින් අපිට මේක ප්‍රධාන වශයෙන්ම අපිට වැදගත් වෙනවා. හොඳයි පුතේ අපි ආරම්භ කරමු. ඒ කොටස 8 වෙනි ප්‍රශ්නේ ඒ කොටස නැත්නම් 4 වෙනි ප්‍රශ්නේ ඒ කොටසත් එක්කයි අපි සම්බන්ධ වෙලා ඉන්නේ දරුවොත් එක්ක. පුතේ සුපුරුදු පරිදි හැඳින්වීම සඳහා ලකුණු 20කුත් මේ වැදගත්කම් 4ක් නම් කිරීමට ලකුණු 6 බැගින් 6 වරක් 4 24කුත් පුතේ මේ වැදගත්කම් 4ක් විස්තර කිරීමට දරුවනේ ලකුණු 14 වගින් ප්‍රශ්න 4කට දරුවනේ ලකුණු 56ක් දීලා තිනවා. ඒ ආකාරයටයි සම්පූර්ණ ලකුණු 100 සකස් වෙලා තියෙන්නේ. හොඳයි දරුවනේ. හරි. එතකොට අපි හැඳින්වීමට යනවා පුතේ බලන්නකෝ. අවශ්‍ය අවස්ථාවකදී අවශ්‍ය ප්‍රමාණ වලින් නියමිත ගුණාත්මක බවින් යුතුව අවශ්‍ය ආහාර ගෘහාශ්‍රිත පරිසරයෙන් ලබා ගැනීමට ඇති හැකියාව ගෘහස්ත ආහාර සුරක්ෂිතතාවයයි. බලන්නකො පුතේ මේකේ අන්තර්ගත කරුණු ටික බලන්නකො ඉතාම පැහැදිලි. අවශ්‍ය අවස්ථාවකදී අපි කරුණු ටික ලියමු. අවශ්‍ය අවස්ථාවකදී අවශ්‍ය ප්‍රමාණවලින් ඒ වගේම નિયમિત ගුණාත්මක බවින් යුතුව નિયમિત ගුණාත්මක බවින් යුතුව රයිට් අවශ්‍ය ආහාර අවශ්‍ය ආහාර කොහෙන්ද ගෘහාශ්‍රිත පරිසරයෙන් ලබා ගැනීම right
මෙන්න පුතේ අඩංගු යුතු කරුණු ටික අන්තර්ගත යුතු කරුණු ටික මේ අර්ථ දැක්වීම තුළ සම්පූර්ණ ලකුණු ලබා ගැනීමට නම් මේ අර්ථ දැක්වීම තුළ හැඳින්වීමේ මේ අන්තර්ගත කරුණු ටික බලන්නකො පුතේ. අවශ්‍ය අවස්ථාවකදී නේද? ඌමනා වේලාවකදී පහුගිය කාලේ වගේ මේ කොරෝනා වසංගතයක් පැවතිච්ච අවස්ථාවේ රට ලොක්ඩවුන් වුණාට පස්සේ ඒක තමයි ඒක අපිට අවශ්‍යම වෙච්ච අවස්ථාවක් දරුවනේ. ඒ සඳහා අවශ්‍ය කාලෙදී මේ දේවල් අවශ්‍ය ආහාර පළතුරු වගා කර ගැනීම සිදු වුණා දරුවනේ. විශේෂයෙන්ම ආහාර භෝග එළවලු වගේ දේවල් අවශ්‍ය අවස්ථාවකදී බලන්න පුතේ. අවශ්‍ය අවස්ථාවකදී ඌමනා වේලාවකදී අවශ්‍ය ප්‍රමාණ වලින් ඌමනා ප්‍රමාණ වලින් ඒ වගේම උතේ નિયમિત ගුණාත්මක බවෙන් යුතුව හරි નિયમિત ගුණාත්මක බවෙන් යුතුව හරි අවශ්‍ය ආහාර කොහෙන්ද ගෘහාස්ථිත පරිසරයෙන් ලබා ගැනීමට ඇති හැකියාව තමයි පුතේ ගෘහස්ත ආහාර සුරක්ෂිතතාවය කියලා කියන්නේ. අවශ්‍ය අවස්ථාවකදී අවශ්‍ය ප්‍රමාණ වලින් નિયમિત ගුණාත්මක බවකින් යුතුව අවශ්‍ය ආහාර හරිද අවශ්‍ය ආහාර ගෘහාශ්‍රිත පරිසරයෙන් ලබා ගැනීමට තියෙන හැකියාව තමයි පුතේ ගෘහස්ත ආහාර සුරක්ෂිතතාවය කියලා කියන්නේ. අවශ්‍ය අවස්ථාවකදී අවශ්‍ය ප්‍රමාණ වලින් ඒ වගේම දරුවනේ નિયમિત ගුණාත්මක බවින් යුතුව අවශ්‍ය ආහාර ගෘහාස්ථිත පරිසරයෙන් ලබා ගැනීමට හැකියාව තමයි පුතේ ගෘහස්ත ආහාර සුරක්ෂිතතාවය කියන්නේ. ආය ඔබට මේක අමතක වෙන්නේ අවශ්‍ය අවස්ථාවකදී අවශ්‍ය ප්‍රමාණ වලින් අවශ්‍ය ගුණාත්මක භාවයකින් යුතුව අවශ්‍ය ආහාර ගෘහාස්ථිත පරිසරයෙන් ලබා ගැනීමට තියෙන හැකියාව තමයි පුතේ ගෘහස්ත ආහාර සුරක්ෂිතතාවය කියලා අපි හඳුන්වන්නේ. ඔබට ඒ විදිහට අර්ථ දැක්වීමෙන් සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා. රයිට්. ඉතින් පුතේ විශේෂයෙන්ම ආහාරයට ගත හැකි විවිධ භෝග යොදා ගනිමින් අලංකාරව ගෙවතු නිර්මාණය කිරීම තමයි ආහාරයට ගත හැකි භෝග වලින් නිර්මිත භූමි අලංකරණය කියලා හඳුන්වන්නේ. edible landscaping නම්බේ. හරි. ඒ වගේම අපිට විශේෂයෙන්ම අර්ථ දක්වන්න පුළුවන් මේ ගෘහස්ත හරිද භූමි අලංකරණය නැත්නම් අපිට කියන්න පුළුවන් ගෙවතු නිර්මාණය කිරීම විශේෂයෙන්ම අපි ආහාරයට ගත හැකි විවිධ භෝග යොදා ගනිමින් ඈ පලා වර්ග තියෙනවා දරුවනේ එළවලු වර්ග තියෙනවා විවිධ අපිට ආහාරයට ගන්න පුළුවන් විවිධ භෝග වර්ග යොදාගෙන දැන් ගෙවල් වල තක්කාලි වගා කරා මළු වල දරුවනේ බට්ටු මේ කරල් දේ එළවලු වර්ග දරුවනේ පලා වර්ග මුගුරු වෙන්න ගොටුකොළ කංකුම් සලාද කොළ වර්ග අපි අර කලින් කිව්වා වගේ එළවලු වර්ග බෝංචි මේ කරල් කරවිල වැටකුළු පුතේ. ඉතින් මේ දේවල් ඇත්තටම බොහොම සාර්ථකව ගෙවල් වල වගා කරගත්ත දරුවනේ. හරි. ඉතින් බලන්නකෝ ආහාරයට ගන්න පුළුවන් ආහාරයට ගත හැකි විවිධ භෝග යොදා ගනිමින් අලංකාරයි. තාමත් අලංකාරයි පුතේ මේ අස්වනු හැදුනට පස්සේ මේවා භෝග. හරි. අලංකාරව ගෙවතු නිර්මාණය කිරීම තමයි පුතේ ආහාරයට ගත හැකි භෝග වලින් නිර්මිත භූමි අලංකරණය කියලා කියන්නේ. edible landscaping එකක් කියලා කියන්නේ. පැහැදිලි මං හිතන්නේ දූල පුතාලට. right. හරි. මේ ආහාරයට ගත හැකි භෝග වලින් නිර්මිත භූමි අලංකරණයේ වැදගත්කමටයි පුතේ අපි යන්නේ. විශේෂයෙන්ම ගෙවත්තේ වගා කළ පළතුරු සහ එළවලු වල නැවුම් බව හා රසය විඳීමට හැකියාවක් ලැබෙනවා. පුතේ තෙල් පොහොර භාවිතා කරන්නේ නැහැ මේකෙදි ගෙදර භාවිතා කරන ගෙදරදී ගෙදර අයට භාවිතා කරන්න ඕන විදිහට සකස් කරගන්න. එළියෙන් ගන්නකොට අපි දන්නේ මේකට කෘෂි රසායනික ද්‍රව්‍ය වල්නාශක දරුවනේ. ඉතින් රසායනික ද්‍රව්‍ය යොදා ගන්නවා රසායනික පොහොර භාවිතා කරනවා. නමුත් ගෙදර අපි හදා ගන්නකොට දරුවනේ මේකට අපි ඉවත දාන දේවල් දරුවනේ නේද කාබනික පොහොර යොදාගෙන මේක කරන්නේ. අපිට කුඩාවට මේ කරගන්නකොට විශේෂයෙන් පලිබෝධ පාලනයේ අපිට මුල් අවස්ථාවේදී පලිබෝධිකුන් දැක්කම අතින් ඉවත් කරන්න පුළුවන්. ඒ පලිබෝධ ආසාදිත වෙච්ච පත්‍ර කොටස් කපලා අයින් කරන්න පුළුවන්. පැලෑටි කොටස් කපලා ගිනි තියලා විනාශ කරලා දාන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අපිට මේකෙදී මේ විශේෂයෙන් පලිබෝධ නාශක වලට යන්නේ නැතුව ගෙදර භාවිතා කරන අලු වගේ දේවල් දාලා මේවා මැඩ පවත්වා ගන්න පුළුවන්. ඉතින් ඒ අණුව කාබනික පොහොර භාවිතා කරලා
මේ පලිබෝධ පාලන ක්‍රම භාවිතා කරන්නේ ඒ කියන්නේ රසායනික පලිබෝධ පාලන ක්‍රම භාවිතා කරන්නේ නැතුව දරුවනේ අපිට ඒවා අධීක්ෂණයෙන් ඉඳලා ඒ කටයුතු කරලා අපිට මේ දේවල් හදා ගන්න පුළුවන් නිර්මාණය කර ගන්න පුළුවන් ගොඩනගා ගන්න පුළුවන්. එතකොට මේ නිෂ්පාදනවල අපේ ගෙවත්තේ වගා කරපු පළතුරු කොච්චර බලන්නකෝ අපි මේ පැපොල් පැලයක් කදලා ඒකේ අස්වැන්න ගන්නකොට බලන්න මොනතරම් නැවුම්ද ඒකේ රස බලන්න අපිට බෙහෙත් ගහලා ඉදවලනේ ගහේම ඉදෙනකොට අපිට ඒක කරගන්න පුළුවන්. කෙසෙල් කනක් වුණොත් එහෙමයි දරුවනේ අනිත් දේවලුත් පළතුරු වර්ග ගත්තාම නැවුම් පළතුරු එළවලු රසය වගේ තියෙන පුතේ අපිට ඒක අත්විඳින්න හැකියාව තියෙනවා. එතකොට එහෙනම් පුතේ විශේෂයෙන්ම ගෙවත්තක වගා කළ පළතුරු සහ එළවලු නැවුම් ප්‍රෙෂ් පුතේ නැවුම් බව වගේම ටේස්ට් එක රස විඳීමට අපට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම පරිභෝජනය කරන ආහාර සඳහා කවර ආකාරයකින් හෝ පලිබෝධනාශක හා වල්නාශක භාවිතය පාලනය කරන්න පුළුවන්. අපිට ඒකෙදි විශේෂයෙන්ම දරුවනේ යොදා ගන්න පුළුවන් මේ ජෛව පලිබෝධනාශක යොදා ගන්න පුළුවන්. ඒ වගේම අපිට විශේෂයෙන්ම සකස් කරගන්න පුළුවන්. අපි දන්නවා කොහොඹ ඇට නිස්සාදකේ වගේ දේවල් අපි දන්නවා කොහොඹවල තියෙනවා කොහොඹ ඇටවල ඇසඩ්රැක්ටින් කියන කෘමිනාශක ගුණය සහිත පලිබෝධනාශක ගුණය සහිත රසායනික ඒ වගේම දුම්කල මගින් ඒ වගේම ගාලික් සුදුලුවර මගින් අපිට විවිධ දේවල් නිර්මාණය කරන්න පුළුවන් පුතේ මේක අපිට අහිතකර නොවන කෘත්‍රිම රසායනික පලිබෝධනාශක සහ වල්නාශක භාවිතා නොකොට මේ දේවල් පාලනය කරගන්න පුළුවන් ක්‍රමවේද භාවිතා කරලා තමයි ගෙවත්තකදී මේ නිෂ්පාදන අපි සිදු කරගන්නේ. රයිට්. ඉතින් පුතේ එතකොට එහෙනම් අපිට මේ පරිභෝජනය කරන එළවලු සහ පළතුරු සඳහා පුතේ අපිට අනිවාර්යෙන්ම කවර ආකාරයක හෝ පලිබෝධනාශක හෝ වල්නාශක භාවිතය පාලනය කරන්න පුළුවන්. ඒ වගේම පුතේ මේ පහුගිය කාලේ ඇතිවෙච්ච කොරෝනා වසංගතය වගේ හදිස්සි ආපදා හෝ මේ අවදානම් තත්ත්වවලදී වගේ පුතේ අපිට වෙළඳ පොලෙන් ලබාගත නොහැකි නිසා මේ එළවලු පළතුරු වෙළඳ පොලේ ආහාර හිඟතාවයක් මතුවද ගෘහාශ්‍රිතව වගා කරලා තියෙන නිසා නිවසට ආහාර හිඟතාවයක් පැන නගින්නේ දරුවනේ. හැම නිවසකම මේ දේ වුණා නම් පුතේ අපේ රටේ ඉතින් අපිට විශේෂයෙන්ම ආපදා තත්ත්වවල පහුගිය කාලවලදී අපිට මතකයි මේ අධික වර්ෂාපත නිසා ඒ වගේම වර්ෂාව නැති නියං කාලවලදී පවා නේද දරුවනේ. ඉතින් මේ වගේ අවස්ථාවල මේ ආපදා තත්ත්ව රයිට් හදිස්සි ආපදා වගේම මේ අවදානම් තත්ත්ව කොරෝනා වගේ තත්ත්ව ඒ වගේම අපිට විශේෂයෙන්ම මේ අපිට පහුගිය කාලේ අතිද වෙච්ච දෙයක් තමයි මේ එළවලු පළතුරු හිඟවීම රයිට් සමහරට අධික වර්ෂාපතනය නිසා භෝග වලට හානි වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් එවැනි අවස්ථාවලදී අපිට මේ නිවස් තුළ ගෘහාශ්‍රිතව අපිට අවශ්‍ය දේවල් වගා කරලා සාර්ථකව පවත්වාගෙන යාම තුළින් පුතේ අපිට මේ අත්දැකීම වගේම මේ ඵල ප්‍රයෝජන ලබා ගැනීමට අවස්ථාව උදා වෙනවා දරුවනේ. හදිස්සි ආපදා හෝ අවදානම් තත්ත්වවලදී වගේ පුතේ අපිට වෙළඳ පොලෙන් ලබා ගන්න බැරි නිසා මේ වෙළඳ පොලේ ආහාර හිඟතාවයක් මතු වුණොත් කිසි ගැටලුවක් නැහැ. ගෘහාශ්‍රිතව වගා කරලා තියෙන නිසා පුතේ නිවසට ආහාර හිඟතාවයක් පැන නගින්නේ නැහැ. බලන්න මොනතරම් මේක අපිට කාලෝචිතද කියලා දරුවනේ. රයිට්. කරුණු තුනයි. හතරවෙනි කරුණ පුතේ අපිට ආහාර සඳහා දැරීමට සිදුවන පිරිවැය අවම කරගන්න පුළුවන්. බලන්න ගෙදරකට කොච්චර එළවලු පළතුරු ගේනවද කියලා පුතේ. සතියකට කොච්චර ගේනවද? මාසෙකට කොච්චර ප්‍රමාණයක් ගේනවද පුතේ? ගෘහාශ්‍රිතව නිවස අපේ ගෙවත්තෙම අපි මේ අපිට අවශ්‍ය එළවලු පළතුරු වගා කරලා තියෙනවා නම් පුතේ අපිට බලන්න ඒ වගේ ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභ. එහෙනම් අපිට මේ පිටින් එළවලු සරහා පළතුරු සඳහා යන වියදම අඩු වෙනවා පුතේ. ඉතින් ඒක අමතර වාසියක් අපිට ආහාර සඳහා දැරීමට සිදුවන පිරිවැය අවම කරගන්න පුළුවන්. ඒ වගේම ගෙදර අයට නිවසියන්ට උවමනා කරන ආහාර ගෙවත්තේ වගා කරලා තියෙන නිසා ඒවා වෙළඳ පොලෙන් මිලදී ගැනීමට වැයවන මුදල ඉතිරි කරගන්න පුළුවන් පුතේ. මිල අධික එළවලු වර්ග වගා කරන්න පුළුවන් පුතේ. විශේෂයෙන්ම බෙල් පෙපර් රතු කහ සහ කොළ වර්ග වලින් තියෙනවා. කොත්තමල්ලි කොළ මිංචි කොළ වගේ දේවල් මේවා වෙළඳ පොලේ මිල අධිකයි. ඉතින් මේවා සාර්ථකව වගා කරගන්න පුළුවන් ගෙවල් වල නිර්පාංශ වගා ක්‍රම භාවිතා කරලා රයිට් බඳුන්ගත වගා ක්‍රම තුලින් රයිට්. එතකොට මේ මිල අධික එළවලු වර්ග වගා කරගන්න හැකියාව තියෙනවා පුතේ ගෘහාශ්‍රිතව. රයිට්. ඒ වගේම සාමාන්‍ය වෙළඳ පොලෙන් මිලදී ගත නොහැකි වර්ග අපිට වගා කරගන්න පුළුවන් පුතේ සාර්ථකව.
ගෙවතු වගාවන් තුල ඌන භාවිත එහෙත් පෝෂණ ගුණයෙන් ඉහළ එළවලු හා පළතුරු වර්ග වගා කරන්න හැකියාවක් තියෙනවා විශේෂයෙන්ම ග්‍රැන්ඩීලා ආලංගා අවර වගේ දේවල් අතිරික්තයක් ඇති විට අසල්වාසීන්ගේ ආහාර අවශ්‍යතා සැපීමට දායක වීම වගේම විකිණීමෙන් අමතර ආදායමක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේක අපේ රටේ මිනිස්සු ඉතාම හොඳයි පරිත්‍යාගශීලී මේ වගා කරපු අය Tamanට ප්‍රමාණවත් ප්‍රමාණ තබාගෙන ආහාරයට ගන්න පුළුවන් ප්‍රමාණවත් තරම් අතිරික්ත ඒවා තියාගෙන අතිරික්ත වෙනකොට මේවා වැඩිපුර තියෙනවා නම් අසල්වාසීන් සමග හුවමාරු කරගත්ත පුතේ පහුගිය මේ ව්‍යසන කාලයේදී ඔබට හොඳට මතක ඇති ඔබත් නිවසේ වෙන දේවල් කරන්න ඉතින් අපිට ඒ ආශ්චර්ය ප්‍රමාණවත් වුණාට පස්සේ අසල්වාසීන්ට ගොඩාක් උදව් කරගත්තා දෙන්න පුළුවන් ඒ අයගේ ආහාර අවශ්‍යතාවය සපුර ගන්න වගේම වඩාත් අතිරික්තව තියෙනවා නම් එහෙමත් දීලා දරුවනේ මේක අලෙවි කිරීම මගින් අමතර ආදායමක් ලබා ගන්න එකතු කර ගන්න අවස්ථාවක් තියෙනවා දරුවනේ. ඒ වගේම අපිට විශේෂයෙන්ම පෝෂණ ගුණයෙන් ඉහළ ආහාර වර්ග ලබා ගන්න පුළුවන් තමන්ගේ ගෙවත්තෙන්. රයිට් අපි යනවා පුතේ 8 වෙනි ප්‍රශ්නේ B කොටසකට සම්ප්‍රදායික ආහාර පරිරක්ෂණ ක්‍රමවල ඇති ආහාර පරිරක්ෂණ මූලධර්ම විස්තර කරන්න යන්නේ පුතේ. අපි දන්නවා මේ අතීතයේ සිට භාවිතා කරන ලද සම්ප්‍රදායික ආහාර පරිරක්ෂණ ක්‍රම ගැන දුවේ පුතේ. ඉතින් නවවෙනි ඒකකයට අදාළවයි පුතේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. අපි යනවා කෙලින්ම ප්‍රශ්නයට යමු පුතේ. සම්ප්‍රදායික ආහාර පරිරක්ෂණ ක්‍රමවල ඇති ආහාර පරිරක්ෂණ මූලධර්මයි දරුවනේ විස්තර කරන්න කියන්නේ. රයිට්. එතකොට පුතේ හැඳින්වීමට සුපුරුදු පරිදි ලකුණු 20ක් දීලා තියෙනවා ප්‍රශ්නෙට. ඒ වගේම මූලධර්ම 4ක් නම් කිරීමට ලකුණු 6 බැගින් 24ක් දීලා තියෙනවා දරුවනේ. මූලධර්ම 4 විස්තර කිරීමට ලකුණු 14 බැගින් ලකුණු 56ක් තියෙනවා දරුවනේ. 4ක් සඳහා මූලධර්ම ඒ ආකාරයටයි ලකුණු 100 සකස් වෙලා තියෙන්නේ. රයිට්. හැඳින්වීමට යනවා පුතේ අපි. රයිට්. ආහාර පරිරක්ෂණ ක්‍රමවේදයේ ආහාර පරිරක්ෂණයේ හැඳින්වීමට යනවා දරුවනේ. බලමු දරුවනේ. ආහාරවල පෝෂණ ගුණය බලන්න. ආහාරවල පෝෂණ ගුණය, වයනය, රසය හා පෙනුම ආදී ගුණාත්මක ලක්ෂණ හැකිතාක් වෙනස්ව පවත්වා ගනිමින් ආහාර නරක වීමට බලපාන සාධක කෘත්‍රිමව පාලනය කරමින් නාස්තිය වළක්වා ආහාර කල් තබා ගැනීමට හා හැසිරවීමට අතීතයේ පටන් යොදා ගන්නා ක්‍රම තමා පුතේ සම්ප්‍රදායික ආහාර පරිරක්ෂණ ක්‍රම කියන්නේ. උදාහරණ වියලීම, විජලනය, පැසවීම, දුම් ගැසීම, ජාඩි දැමීම, වැලියට දැමීම, ආශ්‍රිත විජලනය, මේ පැණි වල ගිල්ලීම වගේ. රයිට්. එහෙනම් බලන්න මේ අර්ථ දැක්වීම නැත්නම් හැඳින්වීම සඳහා ලකුණු 20ක් දෙනවා. මෙන්න මේ අන්තර්ගත කරුණු නිවැරදිව පිළිවෙලින් සඳහන් වෙන්න ඕනේ පුතේ. නිවැරදිව පිළිවෙලින් සඳහන් වෙන්න ඕනේ. එතකොටයි නිවැරදි අර්ථ දැක්වීම සඳහා ලකුණු හම්බෙන්නේ. ආහාර පරිරක්ෂණය හඳුන්වන්න කිව්වත් විවගත ප්‍රශ්නයකදී මේ අනිවාර්යයෙන්ම ඒ අඩංගු වෙන කරුණු පුතේ පැහැදිලිවම සඳහන් වෙන්න ඕනේ. අපි බලමු එහෙනම් මොනවද මේ කරුණු කියලා. ආහාරවල පෝෂණ ගුණය, ආහාරවල පෝෂණ ගුණය, රයිට්, වයනය, ඒ වගේම පුතේ රසය, ඒ වගේම පෙනුම, රසය, පෙනුම ආදී ගුණාත්මක ලක්ෂණ හැකිතාක් නොවෙනස්ව පවත්වා ගනිමින්. මෙන්න මේ ගුණාත්මක ලක්ෂණ හැකිතාක් නොවෙනස්ව පවත්වා. මෙන්න පුතේ මේ ගුණාත්මක ලක්ෂණ. ආහාරයක තියෙන ගුණාත්මක ලක්ෂණ. මොනවද පුතේ ආහාරයක තියෙන ගුණාත්මක ලක්ෂණ? ආහාරවල පෝෂණ ගුණය, වයනයේ ටෙක්ස්ට් එක නේද පුතේ? ඒ වගේම රසය, පෙනුම ආදී ගුණාත්මක ලක්ෂණ හැකිතාක් නොවෙනස්ව පවත්වා ගනිමින්. රයිට්. ගුණාත්මක ලක්ෂණ හැකිතාක් නොවෙනස්ව පවත්වා ගනිමින්. හරි. ආහාර නරක් වීමට බලපාන සාධක
කෘතිමව පාලනය කරමින් right නාස්තිය වළක්වා හරි නාස්තිය වළක්වා ආහාර කල් තබා ගැනීමට right ආහාර කල් තබා ගැනීමට හා හැසිරවීමට හරි හැසිරවීමට අතීතයේ පටන් යොදා ගන්නා ක්‍රම තමයි ආහාර පරිරක්ෂණ ක්‍රම කියලා හඳුන්වන්නේ. right එහෙනම් බලන්න පුතේ කරුණු 1 2 3 4 5 6 7 8 9ක් අන්තර්ගත වෙලා තියෙනවනේ. මේක අනිවාර්යයෙන්ම පැහැදිලිව ඒ විදිහට ලියන්න ඕනේ පුතේ සම්පූර්ණ ලකුණු 20 ගන්න නම් මේ ආහාර පරිරක්ෂණය හැඳින්වීම. එහෙනම් ආහාරයක පෝෂණ ගුණය ආහාරයක රසය ආහාරයක පෙනුම වයනේ බලන්න ආහාරයක පෝෂණ ගුණය පිළිවෙලින් අපි කියමු ආහාරයක පෝෂණ ගුණය ආහාරයක වයනේ ටෙක්ස්ට් එක අපිට දැනෙන අපේ ඉන්ද්‍රිය ගෝචරතා ලක්ෂණ අපේ ඉන්ද්‍රියන්ට අපිට අල්ලනකොට දැනෙන ගතිය පේනකොට ඒක පේනකොට අල්ලනකොට සොෆ්ට් එක නැත්නම් තද ගතිය මෘදු බව පැහැය වගේ දේවල් අපිට නේද දරුවනේ මේ අපේ ආහාරයේ ඉන්ද්‍රිය ගෝචරතා ලක්ෂණ නැත්නම් අපිට බාහිර නිරීක්ෂණය කරන්න පුළුවන් ලක්ෂණ වයිනේ වගේ දේවල් ආහාරයක පෝෂණ ගුණය ආහාරයක වයනය රසය පෙනුම ඒ වගේම වැනි ගුණාත්මක ලක්ෂණ හැකිතාක් නොවෙනස්ව පවත්වා ගනිමින් ආහාර නරක් වීමට බලපාන සාධක කෘත්‍රිමව පාලනය කරමින් ආහාර නරක් වීමට බලපාන සාධක කෘත්‍රිමව පාලනය කරමින් නාස්තිය වළක්වා ආහාර කල් තබා ගැනීමට හා හැසිරවීමට අතීතයේ පටන් යොදා ගන්නා ක්‍රම තමයි පුතේ අපි කිව්වේ right මේ සම්ප්‍රදායික ආහාර පරිරක්ෂණ ක්‍රම කියලා. ආහාරවල පෝෂණ ගුණය වයනය රසය පෙනුම වැනි මේ ගුණාත්මක ලක්ෂණ පුතේ හැකිතාක් නොවෙනස්ව පවත්වා ගන්න ඕනේ. මොනවද පුතේ හැකිතාක් නොවෙනස්ව පවත්වා ගන්න ඕනේ ලක්ෂණ? ආහාරයක පෝෂණ ගුණය මේ ආහාරයක වයනේ පුතේ ටෙක්ස්ට් එක ආහාරයක වයනේ අපිට දැනෙන විදිය අල්ලපුවම ඒ වගේම ආහාරයේ රසය මේ ආහාරයේ රසය පෙනුම අපිට දැක්කහම මේ ආහාරයේ පෙනුම කියන ගුණාත්මක ලක්ෂණ පුතේ හැකිතාක් නොවෙනස්ව පවත්වා ගනිමින් ඒ වගේම ආහාර නරක් වීමට බලපාන සාධක ආහාර නරක් වීමට බලපාන සාධක කොහොමද කෘත්‍රිමව පාලනය කරගනිමින් කෘත්‍රිමව පාලනය කරමින් නාස්තිය වළක්වා ආහාර නාස්තිය වළක්වා ගන්න ඕනේ පුතේ ආහාර නාස්තිය වළක්වා right ආහාර නාස්තිය වළක්වා ආහාර කල් තබා ගැනීමට හා හැසිරවීම සඳහා ආහාර කල් තබා ගැනීමට හා හැසිරවීම සඳහා අතීතයේ සිට භාවිතා කරන ලද ක්‍රම තමයි පුතේ අපි සම්ප්‍රදායික ආහාර පරිරක්ෂණ ක්‍රම විදියට හඳුන්වන්නේ. බලන්න උත්තරයට යන්නේ එහෙනම් දැන් කියන්න බලන්න. බෝඩ් එක දිහා බලන්න ප්‍රැක්ටිස් කරන්න කියා ගන්න පුළුවන්ද කියලා. ආහාරයේ පෝෂණ ගුණය, වයනය, රසය, right පැහැය, පෙනුම නැත්තම් පෙනුම කියලා කියන්නේ අපි. හරි පැහැය කිව්වත් පෙනුම කිව්වත් පෙනුම කිව්වොත් වඩාත් හොඳයි. ආහාරයක පෝෂණ ගුණය ආහාරයක බලමු ආහාරයක පෝෂණ ගුණය ආහාරයක වයනය ආහාරයක රසය පෙනුම ආදී මේ ගුණාත්මක ලක්ෂණ හැකිතාක් නොවෙනස්ව පවත්වා ගනිමින්
ආහාර නරක් වීමට බලපාන සාධක කෘතිමව පාලනය කරමින් ආහාර නාස්තිය වළක්වා ආහාර කල් තබා ගැනීම සඳහා ආහාර කල් තබා ගැනීම සහ හැසිරවීම සඳහා බලන්න කෘතිමව පාලනය කරමින් නාස්තිය වළක්වලා හරිනි ආහාර කල් තබා ගැනීමට හා හැසිරවීම සඳහා භාවිතා කරනු ලබන සම්ප්‍රදායික ක්‍රම නැත්නම් හැසිරවීම සඳහා භාවිතා කරන අතීතයේ සිට අපි භාවිතා කරන ලද සම්ප්‍රදායික ක්‍රම තමා පුතේ හැසිරවීම සඳහා අතීතයේ පටන් යොදා ගන්නා ක්‍රම තමා පුතේ අපි සම්ප්‍රදායික ආහාර පරිරක්ෂණ ක්‍රම කියලා කියන්නේ. ආහාරයේ සම්ප්‍රදායික ආහාර පරිරක්ෂණ ක්‍රම සඳහා උදාහරණ මොනවද? වියලීම නැත්නම් විජලනය, දුම් ගැසීම, ජාඩි දැමීම අපිට උදාහරණ ලියන්න පුළුවන් වුණොත් ලුණු දැමීම නේද දරුවෝ නැත්නම් අපිට කියන්න පුළුවන් මේ සීනි ද්‍රාවණ වල ආශ්‍රිතය අපිට කියන්න පුළුවන් මේ ආශ්‍රිත විජලනය වැලියට දානවා දරුවනේ වියලීම විජලනය පැසවීම දරුවනේ අපි දන්නවා පැසවීම දුම් ගැසීම ජාඩි දැමීම ඒ වගේම වැලියට දානවා ආශ්‍රිත විජලනය නැත්නම් මේ පැණි වල ගිල්වීම සිදු කරනවා රයිට් මම හිතන්නේ ඉතාමත්ව පැහැදිලි දරුවන්ට අර්ථ දැක්වීම අපි ඉදිරියට මේ මෙතනින් මම අවධාරණය කරන්න ඕනේ පුතේ මෙන්න මේ කරුණු මේ අන්තර්ගත කරුණු අනිවාර්යයෙන් මේ විදිහට මේ දේවල් සඳහන්ව තියෙන්න ඕනේ. එතකොටයි සම්පූර්ණ ලකුණු ගන්න අවස්ථාව ලැබෙන්නේ. හරි එහෙනම් මේ සම්ප්‍රදායික ආහාර පරිරක්ෂණ ක්‍රමවල තියෙන මේ ආහාර පරිරක්ෂණ මූල ධර්ම ටික බලමු අපි මොනවද කියලා. හොඳයි. right. බලන්න දරුවනේ. එකක් ආහාරයේ අඩංගු නිදහස් ජලය ඉවත් කරලා ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වය පාලනය කිරීම. ආහාරයට ලිහිල්වම බැඳිලා තියෙන ආහාරයට ලිහිල්වම බැඳිලා තියෙන නිදහස් ජලය ඉවත් කිරීමෙන් පුතේ මොකද වෙන්නේ? මේ නිදහස් ජලය සමග තමයි ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වය තියෙන්නේ. තදින් බැඳිලා තියෙන ජලය දන්නවා බොන්ඩ් වෝටර් කියලා එකක් තියෙනවා. ඒ වගේම ලිහිල්වම බැඳිලා තියෙන ජලය තියෙනවා පුතේ නිදහස් ජලය. මේක තමයි ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වය සඳහා වැදගත් වෙන්නේ. එහෙනම් පුතේ ආහාරයේ අඩංගු මෙන්න මේ නිදහස් ජලය ප්‍රී වෝටර් මේ නිදහස් ජලය ඉවත් කරලා ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වය පාලනය කරනවා පුතේ. රයිට් විජලනය ආහාර වියලීම වැනි පරිරක්ෂණ ක්‍රමවලදී පුතේ මෙන්න මූල ධර්මයේ ආහාරයේ අඩංගු නිදහස් ජලය ඉවත් වීමෙන් ශුද්‍රජීවීන් නිදහස් ජලය ඉවත් වීමෙන් ශුද්‍රජීවීන්ට ආහාර මත වර්ධනයට අවශ්‍ය මාධ්‍ය ඉවත් කරලා දානවා පුතේ. එවිට ඔවුන්ගේ පරිවෘත්තීය ක්‍රියා අඩපණ වීමෙන් අක්‍රිය වෙනවා. ලිහිල්ලම බැඳිලා තියෙන ජලය අපි කියනවා ප්‍රී වෝටර් මෙන්න මේ නිදහස් ජලය ඉවත් කිරීමෙන් පුතේ ආහාර විජලනය නැත්නම් ආහාර වියලීම වැනි පරිරක්ෂණ ක්‍රමවලදී පුතේ විශේෂයෙන්ම ආහාරයේ අඩංගු මෙන්න මේ නිදහස් ජලය ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වය සඳහා වැදගත් වෙන මෙන්න මේ නිදහස් ජලයයි පුතේ ඉවත් වීමෙන් ශුද්‍රජීවීන්ට ආහාර මත වර්ධනය වෙන්න අවශ්‍ය මාධ්‍ය ඉවත් කරලා දානවා පුතේ. ඒකෙන් මොකද වෙන්නේ? එතකොට උන්ගේ පරිවෘත්තීය ක්‍රියා අඩපණ වීමෙන් අක්‍රිය වීම සිද්ධ වෙනවා පුතේ. right බලන්න ආහාරයේ pH අගේ අඩු කිරීම. බලන්න pH අගේ අඩු කරනවා කියන්නේ මොකද වෙන්නේ? මාධ්‍ය ආම්ලික වෙනවා ආහාරේ. ආම්ලික මාධ්‍යයේදී පුතේ විශේෂයෙන්ම ශුද්‍රජීවී බොහෝ ශුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරීත්වය අඩාල වෙන සමහර ශුද්‍රජීවීන් සමහර දැන් අපි දන්න ඔය සමහර ඒ වගේ සමහර ශුද්‍රජීවීන් දැන් දිලීර වගේ ශුද්‍රජීවී ෆංගස් එකක් වගේ වර්ධනය වෙන්න පුළුවන් ආම්ලික මාධ්‍ය වර්ධනය වෙන සමහර කීපයක් ශුද්‍රජීවීන් ඉන්නවා. නමුත් බොහෝමයක් ශුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරීත්වය අඩාල වෙනවා පුතේ මේ ආම්ලික මාධ්‍යයේදී. දැන් සමහරලාට ගොරකා වගේ දේවල් අපි දන්නවා ආම්ලිකයිනේ. ආම්ලිකතාවය වැඩි. ඉතින් ඒවා සාමාන්‍යයෙන් නිරාවරණය කරලා තිබ්බහම ඒවට අපි දන්නවා බොහෝ විට මේ පුස් එන්න පුළුවන් ෆංගස් එන්න පුළුවන්. නමුත් අපි දන්නවා මේ බැක්ටීරියා ආසාදන බොහෝ විට වැළැක්වීම සිද්ධ වෙනවා. හරි බලන්න. පැසවීමේදී අපි දන්නවා මේ ආහාරයේ pH අගේ අඩු කිරීම සිද්ධ වෙන්නේ පැසවීමේ ක්‍රියාවලියේදී. pH අගේ අඩු වෙනවා කියන්නේ pH අගේ අඩු වෙනකොට අපි දන්නවා මාධ්‍ය ආම්ලික වෙනවා. එහෙනම් බලමු. පැසවීමේදී බලන්න පැසවීමේ ක්‍රියාවලිය අපි දන්නවා දරුවනේ අපි දන්නවා ඇසිටික් අම්ල පැසවීම මධ්‍යසාර පැසවීම නේ දරුවනේ සිට්‍රික් අම්ල පැසවීම මේ පැසවීමේ ක්‍රියාවලිය අපි දන්නවානේ මධ්‍යසාර පැසවීම හරි පැසවීමේ ක්‍රියාවලිය. එතකොට මේ පැසවීමේ ක්‍රියාවලියේදී පුතේ අපි දන්නවා හිතකර ශුද්‍රජීවීන් යොදාගෙන මොකද කරන්නේ? ආහාරය වියෝජනය කරවා ආහාරයේ ආම්ලික තත්ත්වයක් තමයි ඇති කරවනු ලබන්නේ. මේ හිතකර ශුද්‍රජීවීන් යොදා ගැනීම මගින් අහිතකර ශුද්‍රජීවීන්ගේ පැවැත්මට
ක්‍රියාකාරීත්වයට හේතු වන පැවැත්මට අහිතකර ශුද්‍ර ජීවීන්ගේ පැවැත්ම සඳහා බාධාවක් වන මාධ්‍යයක් ආහාරය තුල නිර්මාණය කරලා දෙනවා. හිතකර ශුද්‍ර ජීවීන් මොකද කරන්නේ? මේ අහිතකර ශුද්‍ර ජීවීන්ගේ පැවැත්මට බාධාවක් වන මාධ්‍යයක් ආහාරය මත නිර්මාණය කරලා දෙනවා. එහෙනම් පුතේ පැසවීමේදී හිතකර ශුද්‍ර ජීවීන් මොකද කරන්නේ? ඒගොල්ලෝ යොදාගෙන මේ ආහාරය වියෝජනය කරලා ඒගොල්ලෝ ආහාරයේ ආම්ලික තත්වයක් ඇති කරනවා පුතේ. එතකොට ආහාරයේ ඉන්න අහිතකර ශුද්‍ර ජීවීන්ගේ වර්ධනය සහ ක්‍රියාකාරීත්වය නතර වෙනවා. එහෙනම් ජාඩි දැවීමේදී ගොරක මගින් මොකද කරන්නේ? මාධ්‍යයේ ආහාරයේ pH අගය අඩු කරමින් ශුද්‍ර ජීවී ක්‍රියා පාලනය කරනවා. ජාඩි දානකොට මතකද? රයිට් මතකද? ජාඩි දානකොට අර ලුණු තට්ටුවක් ගොරක තට්ටුවක් ඒ විදිහට මතකද මාළු දානවා. ඒ විදිහට දාලානේ මේක තියන්නේ. ඒතර මේ ජාඩි දානකොට ගොරක මගින් මාධ්‍යයේ ආහාරයේ pH අගය අඩු කරවීම නිසා තමයි පුතේ ශුද්‍ර ජීවී ක්‍රියා පාලනය වෙන්නේ. එතකොට ආශ්‍රිතය මගින් ආහාරයේ නිදහස් ජලය ඉවත් කර එන්සයිමීය ක්‍රියා පාලනය කරනවා පුතේ. බලන්නකෝ ආශ්‍රිතය මගින් ආහාරයේ නිදහස් ජලය ඉවත් කරලා එන්සයිම ක්‍රියා පාලනය කරනවා. ඉතින් ආශ්‍රිත විජලනයේදී වෙන්නේ සාන්ද්‍ර ශ්‍රේණියක් සහිත ද්‍රාවණයක් තුල කාලයක් ආහාරය ගිල්වා තියෙනකොට ආහාරයේ නිදහස් ජලය මොකද වෙන්නේ? බාහිර ආශ්‍රිතය මගින් ඉවත් වී යාමෙන් එන්සයිමීය ක්‍රියා සඳහා වන මාධ්‍ය නැති කරලා ආහාරය පරිරක්ෂණය වෙනවා. දැන් ආහාරයේ සාන්ද්‍ර ද්‍රාවණයක දැම්මට පස්සේ අපි දන්නවා මේ ජල විභවය කියන එක. එතකොට ආහාරයේ ජල විභවයේ වැඩි, සාන්ද්‍ර ද්‍රාවණයේ ජල විභවයේ අඩුයි. එතකොට ජල විභවයේ වැඩි ආහාරයෙන් ඉඳන් ජල විභවයේ අඩු සාන්ද්‍ර ද්‍රාවණය කරා ජලය මොකද වෙන්නේ? බාහිර ආශ්‍රිතය වෙනවා. රයිට් අපි දන්නවා ඒක. එතකොට මේ ආශ්‍රිතය මගින් ආහාරයේ තියෙන ජලය ඉවත් වීමෙන් ඒ තුල එන්සයිමීය ක්‍රියා පාලනය වෙනවා. එහෙනම් පුතේ ආශ්‍රිත විජලනයේ මොකද වෙන්නේ? සාන්ද්‍රණ ශ්‍රේණියක් සහිත ද්‍රාවණ තුල පුතේ අපි කාලයක් ආහාරයේ ගිල්වලා තබනකොට අන්න අර ක්‍රියාවලිය වෙනවා. මොකද්ද? ආහාරයේ නිදහස් ජලය මොකද වෙන්නේ? ආහාරයේ ජල විභවයේ වැඩි, ද්‍රාවණයේ සාන්ද්‍රණයේ වැඩි, ජල විභවය අඩුයි. එතකොට ආහාරයේ නිදහස් ජලය මොකද වෙන්නේ? බාහිර ආශ්‍රිතය මගින් ඉවත් වීම සිද්ධ වෙනවා. ඉවත්ව යාමෙන් එන්සයිමීය ප්‍රතික්‍රියා සඳහා වන මාධ්‍ය නැති වෙලා ආහාරය පරිරක්ෂණය වීම සිදු වෙනවා දුවේ පුතේ. හොඳයි පැහැදිලි. ඊළඟට මේ ආහාරයේ වට ආරක්ෂිත පටලයක් ගොඩනැගීමෙන් පුතේ බාහිර පරිසරය හා ගැටීම වළකිනවා. විශේෂයෙන් දුම් ගැසීම වැනි පරිරක්ෂණ ක්‍රමවලදී තාපය නිසා මොකද වෙන්නේ? නිදහස් ජලය ඉවත් වී යාම සිදුවීමට අමතරව මේ දුමේ තියෙන තාර ෆීනෝල ආහාරයේ මතු පිට තැම්පත් වීමෙන් පුතේ ආහාරයේ වටා ආරක්ෂිත පටලයක් ගොඩ නගනවා. එතකොට බාහිර පරිසරයෙන් ශුද්‍ර ජීවීන් වාතය ජලය ආදිය නැවත ඇතුල් වීම වළක්වා ආහාරය මොකද කරන්නේ? පරිරක්ෂණය කරනු ලබනවා පුතේ. ආහාරයේ පරිරක්ෂණය කරනු ලබනවා දරුවනි. 6. ඒ වගේම මේ ආහාරයේ වටා ආරක්ෂිත පටලයක් ගොඩ නැගීමෙන් ආහාරයේ සිදුවිය හැකි රසායනික ප්‍රතික්‍රියා පාලනය වෙනවා පුතේ. දුම් ගැසීම වැනි පරිරක්ෂණ ක්‍රමවලදී මේ දුමේ අඩංගු අපි කියපු ෆීනෝලික සංයෝග ප්‍රතිඔක්සිකාරකයක් විදියට හැසිරීමෙන් මුඩුවීම වැනි රසායනික ප්‍රතික්‍රියා පාලනය කරවලා ආහාර මොකද වෙන්නේ? පරිරක්ෂණය වෙනවා. ඉතින් බලන්න ආහාරයේ වටා ආරක්ෂිත පටලයක් ගොඩ නැගීමෙන් මොකද වෙන්නේ? ආහාරයේ සිදුවෙන්න පුළුවන් රසායනික ක්‍රියාත් පාලනය වෙනවා. ඒ කියන්නේ මේ දුම් වැනි පරිරක්ෂණ ක්‍රමවලදී දුමෙහි අඩංගු ෆීනෝලික සංයෝග ප්‍රතිඔක්සිකාරකයක් විදියට ඔක්සිකරණය වළක්වනවා. ප්‍රතිජීවක මතකද? ප්‍රතිජීවක වගේ අපිට ඒ කියන්නේ ව්‍යාධි ජනක ශුද්‍ර ජීවීන්ට එරෙහිව අපි ප්‍රතිජීවක භාවිතා කරන්නේ. ඒ වගේ මේ දුම් ගැසීම වැනි පරිරක්ෂණ ක්‍රමවේදී මේ දුමේ අඩංගු ෆීනෝලික සංයෝග පුතේ ප්‍රතිඔක්සිකාරකයක් විදියට ක්‍රියා කරනවා. මේවා ඔක්සිකරණය වීම වළක්වනවා. ඔක්සිකරණය ඔක්සිජන් සමග සම්බන්ධ වුණොත්නේ ගැටුණොත්නේ මුඩු වීම සිද්ධ වෙලා ආහාර නරක වීම සිද්ධ වෙන්නේ. එහෙනම් දුම් ගැසීම වැනි පරිරක්ෂණ ක්‍රමවලදී දුවේ පුතේ මේ දුමේ අඩංගු ෆීනෝලික සංයෝග කවුරු විදියටද ක්‍රියාත්මක? ප්‍රතිඔක්සිකාරකයක් විදියට ක්‍රියාත්මක වෙලා මේ මුඩු වීම වැනි ඔක්සිජන් සමග ගැටුණොත් ඔක්සිජන් සමග බැඳුණොත් තමයි මේ මුඩු වීම වැනි
ක්‍රියා සිදු වෙන්නේ. එහෙනම් මේ ෆීනෝලික සංයෝග දුමේ අඩංගු ප්‍රතිඔක්සිකාරකයක් විදිහට හැසිරීමෙන් පුතේ මුඩුවීම වැනි රසායනික ප්‍රතික්‍රියා පාලනය කරලා ආහාර පරිරක්ෂණය වීම සිදු වෙනවා දරුවනේ. රයිට්, හොඳයි දුවේ පුතේ අපි යනවා කෙලින්ම 8 වෙනි ප්‍රශ්නේ අවසන් කොටසට යන්නේ පුතේ. C කොටසටයි අපි යන්නේ. රයිට්, කාලෙකින් ඒ අවුරුද්දේ හොඳ ගානක් දාලා තිනවා දරුවනේ ඉලෙක්ට්‍රොනික විද්‍යා ඒකකයට අදාළව. ඉතා හොඳ ගානක් දාලා තිනවා. දරුවෝ ගොඩාක් දිනක් හැදුවා. ඒ වගේම ගොඩ සමහර ඒ වගේම ප්‍රේසකට මේක හදාගන්න බැරි වුණා ප්‍රැක්ටිස් කරලා තිබ්බේ නැති නිසා. බොහෝ විට ඒක නිසා ඉතාම සරල ගානක් පුතේ. ඉතින් ඒ හරියටම මේ ගාන හදන්න ඕන කරන සිද්ධාන්තය ඔලුවට දාගෙන තියාගත්තා නම් පුතේ මේ ක්‍රියාවලිය පිළිබඳ අපි දැනගෙන හිටියනම් මේක අනිවාර්යයෙන්ම මේක කරන්න පුළුවන්. අපි පරිපතයක් තුලින් ධාරාව ගලනකොට අපි දන්නවා ක්‍රියාවලිය නේද පුතේ. අපි විශේෂයෙන්ම සලකන්නේ ධන අයන වල ගමන් කිරීමක් විදියට. දැන් අපි පරිපතයක් ගත්තොත් පුතේ පරිපතයක අපි සාමාන්‍යයෙන් right බල්බේ දැල්වෙන්න නම් අපි බල්බයක් මේ පරිපතයකට සම්බන්ධ කරලා ඒ සඳහා සුදුසු විභවයක් ලබා දුන්නම දරුවනේ අපි මේ ධාරාවේ දිශාව විදියට හඳුන්වන්නේ පුතේ මේ ධන අයනවල ගමන් කිරීම. මේ ධන අග්‍රයේ සිට ඍණ අග්‍රයටයි අපි කියන්නේ ධාරාව ගමන් කරනවා කියන්නේ. අපි ධාරාවේ සම්මත මාර්ගයේ විදියට අපි හඳුන්වන්නේ මොකද්ද? මේ බලන්න මේ ධන අයනවල ගමන් කිරීම. මේ එතකොට අපි ඒ වගේම මේකෙන් අපි කියනවා ඉලෙක්ට්‍රෝන ගමන්. ඉලෙක්ට්‍රෝන වල මාර්ගය තමයි මේ තියෙන්නේ පුතේ. ඉලෙක්ට්‍රෝන වල ගමන් මාර්ගය. right? ඉලෙක්ට්‍රෝන වල ගමන් මාර්ගයයි මේ තියෙන්නේ පුතේ. ආරෝපණ ඉලෙක්ට්‍රෝන වල ගමන් මාර්ගය ගැන අපි කියනවා. ඒතර පරිපතයක් ගැන කතා කරනවා. අපි දන්නවා පරිපතයක් සම්බන්ධ කරන්න ඕන විදිය නියමිත අග්‍ර සම්බන්ධ කරන්න ඕන විදිය වගේම අපි මේ ධාරාවේ මාර්ගයේ විදියට හඳුන්වන්නේ පුතේ මේ ධන අයන අපි කියන මේ ධන සිට ඍණ දිශාවට ධාරාවක් ගමන් කරනවා කියලා අපි කියන්නේ මේ ධන අයන මේ නැත්නම් ධන අග්‍රයේ සිට ඍණ අග්‍රය දක්වා තමයි මේ සම්මත ධාරාවේ දිශාව අපි ලකුණු කරන්නේ. අපි දන්නවා. එතකොට මේ තියෙන ඉලෙක්ට්‍රෝන වල ගමන් මාර්ගය. ඒ කියන්නේ මම සරල ඕගොල්ලන්ට මේ ඇඳලා පෙන්නුවේ සාමාන්‍යයෙන් අදහසක් ලබා ගන්න. right? ඇත්ත වශයෙන් මේ ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමක් සිද්ධ වෙනව නේද දරුවනේ? අපි සම්මත ධාරාවේ දිශාව ලකුණු කරලා පෙන්වන්නේ ඒ විදිහට. එතකොට බලන්න එක්තරා පුද්ගලයෙක් වොට් 1800ක ක්ෂමතාවයක් සහිත විදුලි කේතලයක් ඉලෙක්ට්‍රික් කෙටල් එකක්. කෙටල් එකේ ක්ෂමතාවය බලන්නකෝ 1800ක ක්ෂමතාවයක් සහිත විදුලි කේතලයක් මිලදී ගත්තේය. එය වෝල්ටීයතාවයේ 230ක් වන ප්‍රධාන ජව මූලිකයකට සම්බන්ධ කර ඇත. ගෙදර වෝල්ටීයතාවයේ 230යි වෝල්ටීයතාවයක ප්‍රධාන ජව මූලයකට සම්බන්ධ කරලා තියෙනවා. මූලිකයකට සම්බන්ධ කරලා තියෙනවා. මේක ක්‍රියාත්මක කරව ගන්න එපා. ඉතින් අපිට මේක කේතලයක් ගේන්නේ ජලය උණු කරගන්නනේ පුතේ. වතුර උණු කරගන්නේ කෙටල් එකක් ගේන්නේ. රයිට්. එහෙනම් පුද්ගලයෙකු මේකේ ක්ෂමතාවය දීලා තියෙනවා පුතේ වොට් 1800ක් විදිහටත් ඒ වගේම මෙයා 230යි වෝල්ට් ප්‍රධාන ජව මූලිකයකට සම්බන්ධ කරලා තියෙනවා කියලා කියනවා. රයිට්. අපි බලමු ඊළඟට. හරි. අපිට කියනවා කේතලයේ දඟරිය තුලින් ගලන ධාරාව ගණනය කරන්න කියලා තියෙනවා දරුවනේ. අපි බලමු කේතලයේ දඟරිය තුලින් ගලන ධාරාව ගණනය කරන්න කියලා අපිට තියෙනවා. රයිට්. අපිට උතර ගණනය කිරීම ගණනය කරලා දැක්වීමට ලකුණු 20ක් හම් වෙනවා දරුවනේ. අවතන් පිළිතුර සඳහා ලකුණු 5ක්. එතන ලකුණු 25ක් ඒකට හම්බෙන්නේ. රයිට්. හරි පුතේ. එතකොට අපි බලමු කේතලය දෙවෙනි කොටස බලන්න අපිට ගාන හදන්න කලින් කේතලය ජලයෙන් පුරවන ලද කේතලයේ පුතේ පේනුවට සම්බන්ධ කරනවා පුතේ. පේනුවට සම්බන්ධ කරලා ක්‍රියාත්මක කළ විට මිනිත්තු 2ක් උණුසුම් වීමෙන් පසු පරිපතයේ විලායකයේ විලීන විය. අන්න පියුස් එක. විලායක කියන්නේ පියුස් එකනේ පුතේ. පරිපතයේ මොකද වෙන්නේ? විලායකය රයිට් විලීන වුණා. ඊට පස්සේ ඔහු පරිපතයේ පරීක්ෂා කළ විට එහි කිසිදු දෝෂයක් සොයාගත නොහැකි වූ නමුත් විලීන වූ විලායකයේ ප්‍රමාණය පියුස් එකේ ප්‍රමාණය කළ අගේ රේටින් එක 5 ඇම්ප් ලෙස සඳහන් 5 ඇම්පියර් ලෙස සඳහන් ඇති බව ඔහු දුටුවේ. අන්න දැක්කද? 5 ඇම්පියර් කියලා එක දැක්ක මේක ඒක ගත්තාම ඒකේ රේටින් එක අගේ 5A කියලා එයා සඳහන් ඇති බව දුටුවා. බලන්න ඒතර පියුස් එක ගියා. ඒක එතකොට සඳහන් වෙලා තියෙන එක අගේ ඇම්පියර් 5යි කියලා. අපි ඉදිරියට යමු. පියුස් එකේ
දැන් අපි දන්නවනේ වැඩි ධාරාවක් ආවොත් එහෙම අපි දන්නවනේ අර පියුස් යනවනේ පියුස් එක යනවනේ ඉස්සර අර සෙරමික් කැටයකට පරණේ වගේ ආවේ ඒකට අර කම්බියක් ගැට ගහලා තියෙන්නේ ටක් ගාලා අධික ධාරාවක් ආවොත් ඒ හරහා අපිට ඒක දරා ගන්න බැරි ධාරාවක් ආවොත් පිච්චිලා යනවා පියුස් එක යනවා එතකොට අපි ඇයි පියුස් එක යමේ පරිපතේ ආරක්ෂා කර ගැනීම සඳහා තමයි මේක යොදලා තියෙන්නේ හරි අපි බලමු එතකොට අපෙන් අහනවා මිනිත්තු දෙකක කාලයක් තුල කේතලයේ විසින් වැය කරන ලද මුළු ශක්ති ප්‍රමාණය ගණනය කරන්න කියලා තියෙනවා පුතේ. ඒකට ලකුණු ගණනය කිරීමට ලකුණු 20යි පිළිතුර 5යි ලකුණු 25ක් දීලා තියෙනවා. විලායකයේ විලීන වීමට හේතුව කොහොමද කියලා අහනවා. පියුස් එක යන්න හේතුව මොකක්ද කියලා අපෙන් අහනවා. රයිට් ඊට පස්සේ අහනවා අපෙන් ඔහු ළඟ 1 ඇම්පියර් 5 ඇම්පියර් 10 ඇම්පියර් සහ 13 ඇම්පියර් ප්‍රමාණයේ අගයන් කළ රේටින් කළ සහිත විලායක තිබේ නම් ඒ අතුරෙන් මේ පරිපතය සඳහා වඩාත් සුදුසු විලායකයෙක් කුමක්ද? අපි මේ තුලින් ගන්න ධාරාව ගන්න කරගෙනමුකෝ. ඉහත මේ විලායක තෝරගන්න හේතුව අහනවා. ක්‍රමානුකූලව වැඩේට යන්න. හරි. හරි. ඔන්න කේතලේ අපි පළවෙනි ගානට යම් පුතේ කේතලේ මගින් උත්සර්ජනය වන ශ්‍රමතාවයේ සමානයි විභවාන්තරේ වාරයක් ගලන ධාරාව. P සමානයි VI ක්ෂමතාවය සඳහා සමීකරණ මේක ඔබ ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඒකකෙදි සමීකරණය කෙලින්ම දීලා තියෙනවා ගොඩනගා තියෙනවා ඕන තරම් ගණන් හදලා ඇති කෙලින්ම සමීකරණයට ආදේශ කරන්නයි දරුවනේ තියෙන්නේ කේතලයේ මගින් උත්සර්ජනය වන ක්ෂමතාවය අනුව පුතේ අනුව අපිට සමීකරණය අපි දන්නවා ක්ෂමතාවය සමානයි VI විභවාන්තරයේ වාරයක් ගලන ධාරාව එහෙනම් පුතේ කෙලින්ම අපිට I හොයා ගන්න පුළුවන් ක්ෂමතාවය දීලා තියෙනවා පුතේ 1800යි වොට්ස් කියලා පුතේ ඒ වගේම වෝල්ටීයතාවයේ 230යි වෝල්ටීයතාවය දීලා තියෙනවා පුතේ. කෙලින්ම I අපිට ගණනය කරගන්න පුළුවන් පුතේ. එහෙනම් කොහොමද පුතේ I සමානයි බලන්න I සමානයි P බෙදීම V නේද පුතේ? I සමානයි P බෙදීම V. ක්ෂමතාවයේ 1800යි වොට්. ඒ වගේම 230යි V විභවාන්තරයේ වෝල්ටීයතාවය. එහෙනම් පුතේ අපිට I ඇවිල්ලා තියෙනවා ඇම්පියර් 7.83ක් කියලා. right එහෙනම් අපිට අපි ධාරාව හොයාගත්තනේ. එහෙනම් අපිට 7.83ක් නම් අරකේ 5 ඇම්පියර් කියන එක ගැලපෙන්නේ නැහනේ. නේද පුතේ? 5A කියන එක ගැලපෙන්නේ නැහනේ. ඒකනේ ඒක විලායකයේ විලීන වෙලා ගිහින් තියෙන්නේ. right? හරි. මේකෙන් යන ධාරාවත් එක බලන 7.83ක ධාරාවක්නේ. එතකොට අතන කියලා තිබ්බේ කීයක්ද තිබ්බා කියලා? මේ 1 5 හරියන්නේ නැහැ නේද? ඊට වඩා වැඩි අගයක් 7 ගානට වඩා වැඩි අගයක් හරියන්නේත් නැහැ. එහෙනම් දැන් පැහැදිලි නේ. එතකොට අපිට එයාගාව තිබ්බ එක බලන්න කොච්චරද කියලා සඳහන් වෙලා තිබ්බේ පියුස් එකේ. හරි එතකොට රයිට් කේතල දංගරය තුලින් ගලන ධාරාව අපි ගණනය කරා. මෙන්න බලන්න විලීනෝ විලාකයාගේ 5යි කියලා. එහෙනම් මෙයාගේ ඊට වඩා වැඩි ධාරාවක් නේ පුතේ ගමන් කරන්නේ. රයිට් හරිනේ 1යි A 5යි A 10යි A සහ 13යි ප්‍රමාණය අගයන් සහිත විලායක තියෙන්නේ. right හරි එතකොට අපිට වැය වෙන විද්‍යුත් ශක්තිය ගණනය කරන්න පුළුවන් පුතේ ක්ෂමතා උත්සර්ජනයේ වාරයක් ගතවන කාලය පුතේ බලන්න වැය වෙන විද්‍යුත් ශක්තිය E සමානයි PT මගින් ගණනය කරන්න පුළුවන් පුතේ සමතා උත්සර්ජනයේ වරක් මේ සඳහා ගතවන කාලය විනාඩි 2ක් කියලා තියෙන පුතේ විනාඩි 2ක් කියන්නේ අපි දන්නවා තත්පර නම් විනාඩියකට තත්පර 60යි තත්පර 120ක් පුතේ ඒක සඳහා මතක තියාගන්න ඕනේ දේවල්. එතකොට පුතේ ගණනය කිරීම E සමානයි PT E සමානයි 1800යි වොට්ස් වාරයක් 120යි සෙකන්ඩ්ස් පුතේ සෙකන්ඩ්ස් තත්පර වලින් නේද දරුවනේ. එතකොට අපිට බලන්න උත්තරේ ඇවිල්ලා තියෙනවා දරුවනේ මේ බලන්න ජූල් වලින් නම් අපිට මෙච්චර ප්‍රමාණයක් දරුවනේ නේද 2,16,000ක් 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඔව්. එතකොට මේක කිලෝ ජූල් කරපුවාම පුතේ අපිට කිලෝ ජූල් 216ක් විදිහට පිළිතුරු ලැබෙනවා. කිලෝ ජූල් 216යි වැය වන විද්‍යුත් ශක්තිය පුතේ. වැය වන විද්‍යුත් ශක්තිය කිලෝග්‍රෑම් 216ක් විදිහට කෙලිම ආදේශ කරලා ගාන හදාගන්න තියෙන පුතේ. ඒ ටිකයි අපිට දැනුම අවශ්‍ය වෙන්නේ. රයිට්. එතකොට අපිට අර මේ සඳහා යොදන විලායකය ගැනයි පුතේ අහන්නේ. එතකොට ජලයේ පුරවන ලද කේතලයේ කාර්යක්ෂම ජලයේ පුරවන ලද කේතලයේ කාර්යක්ෂම ක්‍රියාත්මක වෙන්න පුතේ 7.83ක ඇම්පියර්ක ධාරාවක් කේතලයේ වෙතට ලබා දෙන්න ඕනේ පුතේ. හැබැයි 5 ඇම්පියර් විලායකයක් පියුස් එකේ තිබ්බේ 5 ඇම්පියර් විලායකයක් යොදලා තියෙනකොට පුතේ අනිවාර්යයෙන්ම 7.83ක ධාරාව
ඊට වඩා විශාල බැවින් ධාරාව ඊට වඩා විශාලයිනේ. එහෙනම් මොකද වෙන්නේ? එම ධාරාව පරිපතේ හරහා ගලා යාමට ඉඩ නොදී විලායකය පිලිස්සලා යනවා. විලායකය පිලිස්සලා යනවා. හරි පැහැදිලි නනේ. ජලයේ පුරවන ලද කේතලයේ කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙන්න පුතේ 7.83 ඇම්පියර් ධාරාවක් කේතලයේ වෙතට ලබා දෙන්න ඕනේ. හැබැයි 5 විලායකයක් යොදලා තියෙනකොට මේ 7.83 ඇම්පියර් ධාරාව ඊට වඩා විශාලයිනේ. ඊට වඩා විශාල නිසා ඒ ධාරාව පරිපතේ හරහා ගලා යාමට ඉඩ දෙන්නේ නැහැ. ඒකනේ විලායකයක් පියුස් එකක් තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ විලායකය පිලිස්සිලා යනවා. 5යිනේ තියෙන්නේ. විලායකයේ පියුස් එක පිලිස්සිලා යනවා. විලායකයේ පිලිස්සිලා යනවා. රයිට්. එහෙනම් අපිට තෝරගන්න තියෙන එතන කීයද? අර බලන්න. එතන අපි ඇම්පියර් අගේ ඊට වඩා විශාල අගයක් තෝරගෙන හරියන්නේත් නැහැ. ගොඩක්ම විශාල. එහෙනම් එතන තිබ්බ එකෙන් අපිට ඇම්පියර් මේ 10 ඇම්පියර් අගේ තමයි අපිට ගන්න තියෙන්නේ. 10 ඇම්පියර්. හරි. හරි. හතරවෙනි ප්‍රශ්නෙට පිළිතුර බලමු එකේ. මේ ජලයේ පුරවන ලද කේතලයේ කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙන්න දෙන්න ඕන ධාරාව 7.83 ඇම්පියරක ධාරාවක් තමයි කේතලයට ලබා දෙන්න ඕනේ දරුවනේ. හැබැයි 1 ඇම්පියර් සහ 5යි ඒ විලායකයේ සඳහා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. 13 ඇම්පියර් විලායකයේ දුවොත් මොකද වෙන්නේ? අවශ්‍ය ධාරාවට වඩා විශාල ධාරාවක් ගමන් කිරීමෙන් පරිපතේ එහෙම නැත්නම් මේ කේතලය පිලිස්සලා යන්න පුළුවන්. ඒක නිසා අපිට වඩාත්ම සුදුසු විලායකයේ විදිහට තෝරගන්න වෙන්නේ පුතේ 10යි ඒ විලායකයේ පියුස් එක. රයිට්. 10යි විලායකයයි අපිට තෝරගන්න තියෙන්නේ. රයිට් පුතේ අපි 2020 උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේද විභාගය දෙවන විශේෂයෙන්ම විෂය නිර්දේශය යාවත් කරනවාට පස්සේ දෙවන වරට පැවැත්වුනේ මේ අලුත් සිලබස් එකට අනුව පුතේ. එතකොට අපි ඒ ප්‍රශ්න පත්‍රයේ ඔක්තෝබර් මාසේ පැවැත්වුනේ මේ කොරෝනා වසංගත තත්ත්වය නිසා ඒ ප්‍රශ්න පත්‍රයේ 8 වන රචනා ප්‍රශ්නය දුවේ පුතේ අපි කතා කරේ. නැත්නම් අපි කියනවා 4 වන ප්‍රශ්නේ පිළිවෙලට බැලුවොත් පුතේ අපි රචනා B කොටස පිළිවෙලට බැලුවොත් ඒක අපි 8 වෙනි ප්‍රශ්නේ දුවල පුතාලත් එක්ක සාර්ථකව සාකච්ඡා කරලා අවසන් කළා දුවේ පුතේ. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ කොටසෙන් දුවල පුතාලත් එක්ක මේ 2020 රචනා ප්‍රශ්න පත්‍රයේ B කොටස රචනා ප්‍රශ්න වල 9 වෙනි ප්‍රශ්නේ නැත්නම් 5 වෙනි ප්‍රශ්නයත් එක්ක අපි අර A ප්‍රශ්න පත්‍රයේ විතරක් B කොටස විතරක් ගත්තොත් පිළිවෙලින් 5 වෙනි ප්‍රශ්නේ දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ කොටසින්.